ඒකට අද අපි පටන් ගන්න යන්නේ භෞතික විද්‍යාවේ තියෙන ගොඩක් වැදගත් පාඩමක්. අනිවාර්ය රචනා ගානක් එනවා. ඒ රචනා ගානේ එක කොටසක් පළවෙනි කොටස විධාරා විද්‍යුතයෙන් එනකොට ඊළඟ එක ඉලෙක්ට්‍රොනික එන්නේ. නමුත් ඉලෙක්ට්‍රොනික වලට ධාරා විද්‍යුත වෙන සමහර විට ඔය ඔක්කොම මික්ස් කරලා ගාන එන්නත් පුළුවන්. කොහොම හරි AB කොටස් කියලා ඒ කොටසට තමයි සරල ධාරා විද්‍යුතය එන්නේ. සාමාන්‍ය MCQ 6ක් 7ක් අතර ප්‍රමාණයක් එනවා. ව්‍යුහගත රචනා එකක් එන්න පුළුවන්. ඒ හින්දා ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් පාඩමක් සහ ඉලෙක්ට්‍රොනික වලට අත්‍යවශ්‍ය පාඩමක් තමයි අපි කරන්නේ. ඉලෙක්ට්‍රොනික කොටසටත් මේ ඉලෙක්ට්‍රිසිටි කියන එක ඕන වෙනවා. හරි එහෙනම් අපි මෙතනදී කතා කරන්නේ පුතේ DC කරන්ට් එක ගැන. එහෙම නැත්නම් සරල ධාරා විද්‍යුතය ගැන. හරි? සරල ධාරා විද්‍යුතය ගැන. හරි ලියන්න මාතෘකාව සරල ධාරා විද්‍යුතය. සරල ධාරා විද්‍යුතය. සරල ධාරා විද්‍යුතය. හරි නැත්නම් ධාරා විද්‍යුතය කියලාත් කියනවා කරන්ට් ඉලෙක්ට්‍රිසිටි කියලා කියනවා. හරි හරියට තේරුම් ගන්න එච්චර අමාරු පාඩමක් නෙමෙයි තර්කානුකූලව ගොඩ දාගන්න පුළුවන් පාඩමක්. කටපාඩම් කරන්න යන්න එපා. කොහොමත් ෆිසික්ස් වල කිසිම පාඩමක් කටපාඩම් කරන්න යන්න එපා. හරි බලන්නකෝ. ධාරාවක්. ධාරාවක් කියලා කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන වල චලිත වීමකට ඉලෙක්ට්‍රෝන වල චලිත වීමක් අපි හඳුන්වනවා ධාරාවක් කියලා. හරි. ඉලෙක්ට්‍රෝන මේ දිශාවට යනකොට අපි සලකන්නේ ධාරාව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගලනවා කියලා. ඇත්තටම අපි මේ විදිහට ගත්තොත් ඉලෙක්ට්‍රෝන වල චලිත වීමක් ධාරාවක් කියලා හඳුන්වනවා. හැබැයි උතන ওই චලිත වෙන්නේ බන්ධන වලට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන. ඒවා අපි හඳුන්වනවා නිදහස් ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා. මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා. නිදහස් ඉලෙක්ට්‍රෝන මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා හඳුන්වනවා. හරි? එතකොට මුක්ත ඉලෙක්ට්‍රෝන වල ගලා යාමක් තමයි ධාරාව කියන්නේ. හැම වෙලේම ධාරාව ගලනවා කියලා සලකන්නේ ඉලෙක්ට්‍රෝන ගලන දිශාවට නෙවෙයි ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. හරි ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. ලියන්න. විද්‍යුත් ධාරාවක් යනු විද්‍යුත් ධාරාවක් යනු ආරෝපන වරහන් ඇතුලේ මුක්ත ඉලෙක්ට්‍රෝන ආරෝපන වරහන් ඇතුලේ මුක්ත ඉලෙක්ට්‍රෝන මුක්ත ඉලෙක්ට්‍රෝන වල චලිත වීමකි. මුක්ත ඉලෙක්ට්‍රෝන වල චලිත වීමකි. මුක්ත ඉලෙක්ට්‍රෝන වල චලිත වීමකි. එහෙම නැත්නම් අපි ඒවට කියනවා නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා. හරි. හරි. දැන් මේක එච්චර අමාරු නෑ. දැන් ලොකු දෙයක් කිව්වේ නෑ. ලොකුවට හිතන් ඉන්නවා. රිලැක්ස් එක ඉගෙන ගනින්න. නිකන් මා අද්දට මුක්ත ඉලෙක්ට්‍රෝන පිස්සු හැදෙන මොකද ඉගෙනුවේ නෑ නේ එහෙම. ඒ හින්දා ලොකුවට හිතන්න යන්න එපා ඕක. එච්චර අමාරු කෙලියක් නෑ ඕකේ. ඉතින් මුක්ත ඉලෙක්ට්‍රෝන ගලනවා අනිත් පැත්තට ධාරාව ගලනවා. දැන් එතකොට පුතේ නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙනකොට අපිට තේරෙනවා ධාරාව වැඩි. කියන්නේ ධාරාව ගැලීමේ හැකියාව තීරණය වෙන්නේ යම් ද්‍රව්‍යයක් තුල තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මත. යම් ද්‍රව්‍යයක් තුල නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි නම් වැඩි ධාරාවක් ගලනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු නම් අඩු ධාරාවක් ගලන්නේ. හරි. හරි ලියන්න මෙහෙම. යම් ද්‍රව්‍යයක් තුල කරුණු විදිහට ලියන්න යම් ද්‍රව්‍යයක් තුල ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මත නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මත
ධාරාව ගැලීමේ හැකියාව තීරණය වේ. ධාරාව ගැලීමේ හැකියාව තීරණය වේ. ධාරාව ගැලීමේ හැකියාව තීරණය වේ. හරි. එතකොට නිකම්ම ධාරාවක් ගලන්නේ නැහැ. දැන් උඹලා දන්නවනේ සාමාන්‍ය ඉතින් ප්‍රායෝගික ජීවිතේ සන්නායකයක් කියලා කියන හිතන ලෝහයක් තුලින් ධාරාවක් ගලනවා. දැන් මේ නිකම් පරිසරයේ තියෙන ලෝහ තුලින් ධාරා ගලන්නේ නැහනේ. ඒතකොට එහෙම ධාරාවක් ගලන්න නම් සරලවම මෙහෙම කියන්නම් මම. දැන් විභව අන්තරය කියන එක දන්නවනේ. අපි ඉගෙනගෙන තියෙනවා විද්‍යුත් ශාස්ත්‍ර වලට. විද්‍යුත් ශාස්ත්‍ර වලට ඉගෙනගෙන තියෙනවා විභව අන්තරය කියන එක. එතකොට මෙන්න මේ විදිහට හරි විභවාන්තරයකට සන්නායකයක් සම්බන්ධ කරොත් ඒකේ ධාරාවක් ගලනවා. සරලවම හිතපන් මෙහෙම බැටරියකට සම්බන්ධ කරොත් ධාරාවක් ගලනවා. විභවාන්තරයක් කියන්නේ බැටරියක්ම නෙවෙයි. අපි විභවාන්තරය ගැන තවදුරටත් ඉස්සරහට විස්තර කතා කරනවා. ලියන්න මෙහෙම ධාරාවක් ගැලීමට නම් අදාළ ද්‍රව්‍යයට ධාරාවක් ගැලීමට නම් අදාළ ද්‍රව්‍යයට විභව අන්තරයක් සැපිය යුතුයි. විභව අන්තරයක් සැපිය යුතුයි. හරි. දැන් මෙන්න මේ ධාරාව ගැලීමේ හැකියාව අනුව මේ ලෝකයේ තියෙන ද්‍රව්‍යයන් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ධාරාව හොඳින් ගලන ඒවා සන්නායක. ඊට පස්සේ ධාරාව නොගලන ඒවා සාමාන්‍ය තත්ත්වයට තේ ධාරාව නොගලන ද්‍රව්‍ය පරිවාරක. මද වශයෙන් ධාරාව ගලන ද්‍රව්‍ය අර්ධ සන්නායක. මේ අර්ධ සන්නායක ගැන අපි කතා කරනවා ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී නැත්නම් ඉලෙක්ට්‍රොනික්ස් වලදී අර්ධ සන්නායක ගැන කතා කරනවා. සන්නායක ගැන තමා මේ කොටසේදී අපි කතා කරන්නේ. සන්නායක වල ධාරාව ගලන්නේ කොහොමද සහ ඒ සම්බන්ධ තියරි ඒ සංසිද්ධි අපි කතා කරන සරල ධාරාව විද්‍යුතේදී. හරි. ලියන්න මෙහෙම ධාරාව ගැලීමේ හැකියාව අනුව ධාරාව ගැලීමේ හැකියාව අනුව ද්‍රව්‍යයන් ප්‍රධාන කොටස් තුනකට බෙදේ. හරි. ලියන්න අංක 1 2 3 දාලා ලියන්න සන්නායක අර්ධ සන්නායක පරිවාරක. සන්නායක අර්ධ සන්නායක පරිවාරක. හරි. එතකොට අපි මේකට කියනවා සාමාන්‍යයෙන් විද්‍යුත් සන්නායක. මේ අර්ධ සන්නායක මේවා විද්‍යුත් පරිවාරක. එහෙම ලියන්න. විද්‍යුත් සන්නායක අර්ධ සන්නායක විද්‍යුත් පරිවාරක. හරි. විද්‍යුත් සන්නායක අර්ධ සන්නායක විද්‍යුත් පරිවාරක. එතකොට විද්‍යුත් සන්නායක කියලා කියන්නේ ධාරාව ඉතාම හොඳින් ගලන ඒවා. ඉතාම හොඳින් ධාරාව ගලනවා. හරි.
ඒතර ධාරාව හොඳින් ගලන්න නම් මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕන. උදාහරණයක් විදිහට ලෝහ ගන්නකෝ. ලෝහවල තියෙන ලෝහක බන්ධක ඉලෙක්ට්‍රෝන ජලාශයක් මුක්ත ඉලෙක්ට්‍රෝන අධික ප්‍රමාණයක් තියෙනවා. එතකොට මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ධාරාව හොඳින් ගලනවා. මොකද ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක් චලිත වෙනවා. ධාරාව හොඳින් ගලනවා. බන්ධන වලට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන වැඩිපුර තිබ්බම හොඳින් ධාරාව ගලනවා. හරි? එහෙනම් ලියන්න විද්‍යුත් සන්නායක කියලා අනුමාතෘකාවක් ලියන්න. විද්‍යුත් සන්නායක කියලා අනුමාතෘකාවක් ලියන්න. විද්‍යුත් සන්නායක අනුමාතෘකාව. හරි? ලියන්න මෙහෙම. විද්‍යුත් ධාරාව විද්‍යුත් ධාරාව විද්‍යුත් ධාරාව හොඳින් ගලන ද්‍රව්‍යය හොඳින් ගලන ද්‍රව්‍යය නැත්නම් හොඳින් ගමන් කරන ද්‍රව්‍යය සන්නායක ලෙස හැඳින්වේ. සන්නායක ලෙස හැඳින්වේ. සන්නායක ලෙස හැඳින්වේ. මේවායේ මුක්ත ඉලෙක්ට්‍රෝන විශාල සංඛ්‍යාවක් අඩංගු වේ. මුක්ත ඉලෙක්ට්‍රෝන විශාල සංඛ්‍යාවක් අඩංගු වේ. හරි. බන්ධන වලට සහභාගී නොවන ඉලෙක්ට්‍රෝන තියෙනකොට ඒවට දැන් ඒවා තදින් න්‍යෂ්ටිත ආකර්ෂණය වෙලා නැහැ. පහසුවෙන් ගලාගෙන යන්න පුළුවන් වැඩි ධාරාවක් ඇති වෙනවා. දැන් අපි දන්න හොඳ සන්නායක තමයි ලෝහ වර්ග සියල්ලම බාහිර හොඳ සන්නායක. ජලය හොඳ සන්නායකයක්. ලවණ වර්ග මිශ්‍ර වෙලා තියෙනවා නම් හොඳයි. හොඳින් ධාරාව ගලනවා. ඊට පස්සේ මිනිස් සිරුරත් හොඳ සන්නායකයක්. ලියන්න උදාහරණ ලියන්න. ලෝහ වර්ග මිනිරන් ලුණු වතුර වැනි ලවණ ද්‍රාවණ ඊළඟට ආම්ලික ද්‍රාවණ භාෂ්මික ද්‍රාවණ ආම්ලික ද්‍රාවණ භාෂ්මික ද්‍රාවණ අයනීකృత වායු වර්ග ඒ කියන්නේ ද්‍රවණය ද්‍රවීකරණයට ලක් වූ වායු වර්ග අයනීකృత වායු වර්ග හරි ඊළඟට අපි කතා කරනවා අර්ධ සන්නායක ගැන. එතකොට මේ වගේ නිදහස් ඉලෙක්ට්‍රෝන යම් ප්‍රමාණයක් තියෙන හැබැයි සන්නායක තරම් නැහැ. ඕවා ගැන වැඩි විස්තරයක් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සන්නායක වලට වඩා විද්‍යුත් ධාරාව ගමන් කිරීමේ හැකියාව
අඩුයි අර්ධ සන්නායකවල. හරි ලියන්න මෙහෙම මාතෘකාව අර්ධ සන්නායක semiconductor අර්ධ සන්නායක හරි ලියන්න මෙහෙම ධාරාව ගැලීමේ හැකියාව ධාරාව ගැලීමේ හැකියාව ධාරාව ගැලීමේ හැකියාව සන්නායකවලට වඩා අඩු ද්‍රව්‍ය සන්නායකවලට වඩා අඩු සහ සන්නායකවලට වඩා අඩු සහ පරිවාරකවලට වඩා වැඩි පරිවාරකවලට වඩා වැඩි ද්‍රව්‍ය පරිවාරකවලට වඩා වැඩි ද්‍රව්‍ය අර්ධ සන්නායක ලෙස හැඳින්වේ. අර්ධ සන්නායක ලෙස හැඳින්වේ. හරි. මුක්ත ඉලෙක්ට්‍රෝන යම් ප්‍රමාණයක් තියෙන තව ඔයගේ තියෙන කුහර කියලා જાතියක්. අපි ඒවා ඉලෙක්ට්‍රොනික වලදී කතා කරමු. හරි. ලියන්න උදාහරණ. ඊට උදාහරණ තමයි පුතේ ආවර්තවගුවේ 4 වෙනි කාණ්ඩයේ තියෙන සිලිකන් ජර්මේනියම් වගේ. ලියන්න උදාහරණ සිලිකන් ජර්මේනියම් සිලිකන් ජර්මේනියම් සිලිකන් ජර්මේනියම් හරි ඊළඟට යනවා පරිවාරක වලට ලියන්න විද්‍යුත් පරිවාරක ඉන්සියුලේටර් කියලා කියනවා විද්‍යුත් පරිවාරක විද්‍යුත් පරිවාරක ලියන්න මෙහෙම මුක්ත ඉලෙක්ට්‍රෝන මුක්ත ඉලෙක්ට්‍රෝන මුක්ත ඉලෙක්ට්‍රෝන ඉතා අඩුය ඉතා අඩුය ඉතා අඩුය සාමාන්‍ය තත්ත්වය යටතේ සාමාන්‍ය තත්ත්වය යටතේ ධාරාව ගමන් නොකරයි ධාරාව ගමන් නොකරයි සාමාන්‍ය තත්ත්වය යටතේ ධාරාව ගමන් නොකරයි උදාහරණ ලියා ගන්න ප්ලාස්ටික් දන්න ඕනේ ප්ලාස්ටික් වීදුරු රෙදි ඊට පස්සේ වාතය ප්ලාස්ටික් වීදුරු රෙදි වාතය හරි හරි දැන් මේ උගන්වන ඒවා ඔයාලා O level වලට අහලා ඇති දැන් විද්‍යුත් ධාරාවක් කියන්නේ පුතේ විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ
ඒකක කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණයට එහෙම නැත්නම් ආරෝපණ විදිහට ඇත්තටම අපි ගන්න ඉලෙක්ට්‍රෝන ඒකක කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණයට. අපි හිතමු t කාලයකදී ගලා ගිය ආරෝපණය q කියලා. I සමාන වෙනවා q බෙදීම t. ඒකක කාලයකදී ගලා ගිය ආරෝපණ ප්‍රමාණය අපි හඳුන්වනවා ධාරාව කියලා. එතකොට මේක ඒකක එන්නේ ආරෝපණ ඒකක කූලෝම් කාලය තත්පර තත්පරයට කූලෝම් එහෙම නැත්නම් ඇම්පියර් ඇම්පියර් ඔය විදිහට. හරි. ලියන්න අනුමාත්‍රිකාවක්. විද්‍යුත් ධාරාව ලියන්න. ඒකක කාලයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණය විද්‍යුත් ධාරාව ලෙස අර්ථ දැක්වේ. හරි. ලියන්න මෙහෙම. සිම්පල් t කාලයකදී q ආරෝපණයක් ගලා ගියේ නම් සිම්පල් t කාලයකදී q ආරෝපණයක් ගලා ගියේ නම් විද්‍යුත් ධාරාව I සමානයි q බෙදීම t. විද්‍යුත් ධාරාව I සමානයි q බෙදීම t. හරි. ඒකක තත්පරයට කූලෝම් එහෙම නැත්නම් ඇම්පියර්. ඇම්පියර් කියන එකේ තමයි ඉතින් අපි භාවිතා කරන්නේ. තත්පරයට කූලෝම් කියලා ලියන්න. ඉතින් අමාරුයිනේ. ඒකට මේක ලේසි. ඇම්පියර් තමයි ගොඩක් දුරට භාවිතා වෙන්නේ. ඒතර මේ සමීකරණ වල මතක තියාගන්න q සමානයි IT කියන එක. ඒකත් ලියා ගන්න පහලින් q සමානයි IT. හරි. q සමානයි IT. එතකොට t කාලයකදී ගලාගෙන ගිය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය n කියලා ගත්තොත් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය පුතේ E කියලා ගත්තොත් ආරෝපණය කියන්නේ ගලා ගිය ඉලෙක්ට්‍රෝන ගණන ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයෙන් වැඩි කරාම එන අගය. ගලා ගිය ඉලෙක්ට්‍රෝන ගණන ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයෙන් ගලා ගියා ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය වැඩි කරාම එන අගය. එහෙනම් අපිට I ලියන්න පුළුවන් n E බෙදීම t කියලා. n කියන්නේ t කාලයකදී ගලා ගිය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය E කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි කූලෝම් කියලා අපි ගන්නවා. හරි. ලියන්න මෙහෙම ලියන්න. සිම්පල් t කාලය තුල ගලා ගිය ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය
ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය capital N ද capital M ද ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය සිම්පල් ඊද විට ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය සිම්පල් ඊද විට යන I සමානයි NE බෙදීමට I සමානයි NE බෙදීමට යන E සමාන 1.6 වැඩි කිරීම 10 ඍණ 19 කූලොම් හරි එතකොට මේ කතන්දරේ හරි මේ ටික හරි ඉලෙක්ට්‍රෝන ආරෝපණ 1.6 වැඩි කිරීම 10 ඍණ 19 කූලෝම් කියලා අපිට ගන්න පුළුවන්. හරි. දැන් මම ගන්නවා ධාරාව ගලන සන්නායකයක්. ඒ සන්නායකයේ හරස්කඩ වර්ගඵලය A කියලා ගමු. මේ තුලින් ගලන ධාරාව I. එතකොට පුතේ මෙතන එනවා ධාරා ඝනත්වය කියලා එකක්. දැන් ඝනත්වය කියලා ලිව්වම අපිට හිතෙන්නේ නිකන් ඒකක පරිමාවකින් ගලා යන ධාරාව වගේ එහෙම එකක්. නමුත් මෙතන මේ ධාරා ඝනත්වය කියලා කියන්නේ ඒක අපි J වලින් ගන්නවා simple J I බෙදීම A කියන එක. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය ඇම්පියර එහෙම නෙවෙයි. ඒකක හරස්කඩ වර්ගඵලයක් තුලින් ඊට ලම්බකව ගලා යන ධාරාව අපි හඳුන්වනවා ධාරා ඝනත්වය කියලා. හරි? current density. current density කියලා හඳුන්වනවා. අර ලියන්න මාතෘකාවක් ධාරා ඝනත්වය. ධාරා ඝනත්වය. ලියන්න මෙහෙම ඒකක හරස්කඩ වර්ගඵලයක් හරහා ඒකක හරස්කඩ වර්ගඵලයක් හරහා ගලා යන විද්‍යුත් ධාරාව ගලා යන විද්‍යුත් ධාරාව ධාරා ඝනත්වය ලෙස හැඳින්වේ. ධාරා ඝනත්වය ලෙස හැඳින්වේ. හරි. රූපය ඇඳ ගන්න මේක ලියන්න. එතකොට ඒක කොහොමද එන්නේ? ඒකක ඇම්පියර් වර්ග මීටරයට ඇම්පියර්. ඇඳලා ලියා ගන්නවා.
ලියන්න මෙහෙම මේ උදාහරණය ලියන්න පුතේ. හතරයි මිලිමීටර විෂ්කම්භයක් සහිත 4 මිලිමීටර විෂ්කම්භයක් සහිත කම්බයක් සහිත ඒකාකාර ලෝහ කම්බියක් හරහා තත්පර 0.25ක් තුල මයික්‍රෝකූලෝම් 60ක ආරෝපණ ප්‍රමාණයක් ගලයි. මයික්‍රෝකූලෝම් 60ක ආරෝපණ ප්‍රමාණයක් ගලයි. එහි ගලා යන ධාරාව හා ධාරා ඝනත්වය සොයන්න. හරි හදන්න බලන්නේ. ඒක. හරිනේ. එතකොට ඒකේ ධාරාව I සමාන වෙනවා Q බෙදීම T ට 60යි මයික්‍රෝ කියන්නේ 10 ඍණ 6යි
ගතවන කාලය තත්පර 0.25යි. මෙතනින් එනවා 240 වැඩි කිරීම 10 රින් 6 ඒ කියන්නේ මයික්‍රෝ ඇම්පියර් 240යි. මයික්‍රෝ ඇම්පියර් 240යි. ඊට ධාරා ඝනත්වය J සමාන වෙනවා I බෙදීමේට කියලා කියන්නේ ධාරාව 240යි වැඩි කිරීම 10 රින් 6 ඒ කියලා කියන්නේ 5 R වර්ගය දැන් විස්කම්බනේ 4 එතකොට අරය 2 මිලිමීටර අරය 2 මිලිමීටර එනවා 5 2 මිලිමීටර මීටර කරන්න පුතේ 10 රින් 3ෙන් වැඩි කරන්න ඕන 5R වර්ගය ඔය විදිහට ඕක සුළු කරාම එනවා 19.09යි වර්ග මීටරයට ඇම්පියර් කියලා 0.9යි වර්ග මීටරයට ඇම්පියර් ඔය විදිහට හරි ලියා ගන්නවා හරිද ලියා ගන්න හරිනේ හරි එතකොට මොන මේ විදිහට සන්නායකයක් ගත්තාම ඔය සන්නායකය තුල ධාරාව නොගලන අවස්ථාවේ මේ මුක්ත ඉලෙක්ට්‍රෝන අහඹු චලිතයේ යෙදෙමින් තියෙනවා. කිසිම අරමුණක් නැතුව එහෙ මෙහෙ අහඹු චලිතයේ යෙදෙමින් තියෙනවා. ඔය විදිහට. හරි. මෙන්න මේ අහඹු චලිතයේ යෙදෙමින් තියෙන ඉලෙක්ට්‍රෝන වලට විභව අන්තරයක් සපයපුවම මෙතන ඉලෙක්ට්‍රෝන එකක් නෙවෙයි කීපයක් තියෙනවා. මේවත් එහෙම අහඹු චලිතයේ යෙදෙමින් තියෙන ඉලෙක්ට්‍රෝන. මේ අහඹු චලිතයේ යෙදෙමින් තියෙන ඉලෙක්ට්‍රෝන වලට විභව අන්තරයක් සපයපුවම අපි සරලවම කියමු මෙහෙම බැටරියක් සම්බන්ධ කරනවා. සරලව එහෙම ගමු. මෙන්න මේ විදිහට බැටරියක සංකේතය අර ඕලෙවල් වලදී ඉගෙනගෙන ඇති. මේ ධනාග්‍රය මේ ඍණාග්‍රය. බැටරියක් කොහොම සම්බන්ධ කරපුවම හරි. මේවා අහඹු චලිතයේ මිදෙනවා. අහඹු චලිතයේ මිදෙනවා. හරි. මේක ධන නම් මෙතන මේ පැත්ත ධන මේක නම් ඍණ. ඒතර ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? ධන දෙසට ආකර්ෂණය වෙනවා මේ. අහඹු චලිතයේ මිදිලා මේවා එක පැත්තකට චලිත වෙන්න පටන් ගන්නවා. කොහොම එක පැත්තකට චලිත වෙන්න පටන් ගන්නවා. හරි.
ඔය විදිහට. මෙන්න මේ වෙලාවේ මේ ඉලෙක්ට්‍රෝන ගමන් ගන්නා නැත්නම් මේ ගමන් ගන්නා ඉලෙක්ට්‍රෝන වල සාමාන්‍ය ප්‍රවේගය අපි හඳුන්වනවා පුතේ මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය කියලා. හරි මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය කියලා. mean drift velocity මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය. මේ ගමන් කරන ඉලෙක්ට්‍රෝන වල සාමාන්‍ය වේගය. හරි. එතකොට මෙන්න මේ විදිහේ අහඹු චලිතයේ යෙදෙමින් තියෙන ඉලෙක්ට්‍රෝන පිළිවෙලට ගමන් කරන්න පටන් ගන්නවා. ඒ ගමන් කරන සාමාන්‍ය වේගය තමා මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය කියලා කියන්නේ. හරි එහෙනම් ලියන්න මෙහෙම මාතෘකාවක් ලියන්න මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය mean drift velocity mean drift velocity ලියන්න මෙහෙම සාමාන්‍ය තත්ත්වය යටතේ මුක්ත ඉලෙක්ට්‍රෝන සන්නායකයක් තුල මුක්ත ඉලෙක්ට්‍රෝන අහඹු චලිතයේදී හරි මෙන්න මේක පස්සේ යන ගමුනේ ලියන්න මෙහෙම විභව අන්තරයක් සැපයූ විට මෙම සන්නායකයට මෙහෙම ලියන්න මෙම සන්නායකයට විභව අන්තරයක් සැපයූ විට එම ඉලෙක්ට්‍රෝන අහඹු චලිතයෙන් මිදී මේ තියෙන විභවාන්තරයේ දිශාව මෙහෙට ධන සිට ඍණ දක්වා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි පුතේ ඉලෙක්ට්‍රෝන ගලන්නේ. විභවාන්තරයේ දිශාව මෙහෙට මෙයා ගැන ඉස්සරහට අපි තවත් කතා කරනවා. ඒ හින්දා දැනට එහෙම මතක තියාගන්න. අහඹු චලිතයෙන් මිදී විභව අන්තරය පවතින දිශාවට විරුද්ධ දිශාවට චලිත වීමට පටන් ගනී.
මෙවිත ඉලෙක්ට්‍රෝන මෙහෙම ලියන්නකො මෙවිත ඉලෙක්ට්‍රෝන ගමන් ගන්නා සාමාන්‍ය ප්‍රවේගය මෙවිත ඉලෙක්ට්‍රෝන ගමන් ගන්නා සාමාන්‍ය ප්‍රවේගය එම ඉලෙක්ට්‍රෝනවල මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය ලෙස හඳුන්වයි. එම ඉලෙක්ට්‍රෝනවල මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය ලෙස හඳුන්වයි. හරි. ඇඳ ගන්න ඔය රූප සටහන් දෙක. ඔය රූප සටහන් දෙකම ඇඳ ගන්න. මේක ඇඳගෙන ඊතලයක් දාලා පහලින් මේක ඇඳ ගන්න. හරි අපි දැන් මේ මධ්‍යන්න ප්‍රායෝගික ප්‍රවේගයට ප්‍රකාශනයක් ගන්න හදන්නේ. මම ගන්නවා මෙන්න මේ විදිහේ සන්නායකයක්. මේ සන්නායක හරස්කඩ වර්ගඵලය මම A කියලා ගන්නවා. හරස්කඩ වර්ගඵලයේ ඔයාලා රැඳපු එකේම ලකුණු කරගත්තත් කමක් නැහැ. අපි දැන් ඒකට ප්‍රකාශනයක් ගමු. හරි. කැපිටල් A කියලා ලකුණු කරගන්න. මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය මේ ගමන් කරන මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය අපි VD කියලා ගමු. ඒ රූපෙම ලකුණු කරගන්න. හරි. ලියන්න මෙහෙම. හරස්කඩ වර්ගඵලය කැපිටල් A වන සන්නායකයකට හරස්කඩ වර්ගඵලය කැපිටල් A වන සන්නායකයකට විභව අන්තරයක් සැපයූ විට ඉලෙක්ට්‍රෝන ගමන් ගන්නා මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය VD ලෙස ගනිමු.
හරි. දැන් මෙන්න රූප සටහන තියෙන අපි මධ්‍යන ප්ලාවිත ප්‍රවේගයක් දන්නවා. මෙයාගේ ඒකක පරිමාවක තියෙන ඉලෙක්ට්‍රෝන ගණන සිම්පල් n කියලා ගන්නවා. ඒකක පරිමාවක තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන ගණන. මෙන්න මේක පුතේ අපි හඳුන්වනවා ඒකක පරිමාවක තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන ගණන ආරෝපණ වාහක ඝනත්වය කියලා. ආරෝපණ වාහක ඝනත්වය කියලා. හරි? එහෙනම් ලියන්න මෙහෙම රූප සටහන ඇඳගෙන තියෙන්නේ. ලියන්න මෙහෙම ඒකක පරිමාවක පවතින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඒකක පරිමාවක පවතින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඒකක පරිමාවක පවතින ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වරහන් ඇතුලේ ආරෝපණ වාහක ඝනත්වය ආරෝපණ වාහක ඝනත්වය simple n ද ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය simple e ද විට ආරෝපණ වාහක ඝනත්වය simple n ද වරහන් ඇතුලේ තමයි ආරෝපණ වාහක ඝනත්වය කියලා ලියන්න ඕන. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය simple e ද විට. හරි. දැන් අපි බලමු තත්පරයකට කොච්චර පරිමාවක් මෙයාලා සම්පූර්ණ කරනවද කියලා. එහෙනම් මම මෙහෙම ලියනවා පහලෙන් තත්පරයකදී සම්පූර්ණ කරන පරිමාව ඒකක පරිමාවක තියෙන ඉලෙක්ට්‍රෝන ගණන අපි දන්නවා. තත්පරයකදී පරිමාව කියලා අපි ගන්නේ හරස්කඩ වතාවක් ප්‍රවේගය. හරස්කඩ වර්ගඵලය තත්පරයකට තියෙන දිගින් වැඩි කරපුවම තත්පරයකට පරිමාව එනවා. ඝන මීටරයට තත්පර කියලා. එහෙනම් තත්පරයකදී සම්පූර්ණ කරන පරිමාව ওই විදිහට එනවා. හරස්කඩ වර්ගඵලය තත්පරයකදී එයා ගමන් කරන දුරින් වැඩි කරන්න. එතකොට හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම තත්පරයකදී දුර. හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා තත්පරයකට තියෙන දුර. තත්පරයකට දුර කියන්නේ වේගය. මේ බලන්න. තත්පරයකදී සම්පූර්ණ කරන පරිමාව එනවා. ඒකක වලින් ගත්තොත් ඔය විදිහට එන්නේ. හරි? එහෙනම් ලියන්න තත්පරයකදී සම්පූර්ණ කරන පරිමාව. තත්පරයකදී සම්පූර්ණ කරන පරිමාව VD වතාවක් A. VD වතාවක් A. හරි? ඊළඟට ඒකක පරිමාවක තියෙන ඉලෙක්ට්‍රෝන ගණන දන්නවනේ. එහෙනම් අපිට හොයන්න පුළුවන් පුතේ තත්පරයකදී ගලන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. තත්පරයකදී ගලන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. තත්පරයකදී පරිමාව යම් පරිමාවක ඒකක පරිමාවක තියෙන ඉලෙක්ට්‍රෝන ගාණෙන් වැඩි කරපුවම තත්පරයකදී ගලන ඉලෙක්ට්‍රෝන ගාණ එනවා. ඒකක පරිමාවක තියෙන ඉලෙක්ට්‍රෝන ගණන තත්පරයකට ගලන පරිමාවෙන් වැඩි කරපුවම තත්පරයකදී ගලන ඉලෙක්ට්‍රෝන ගාණ එනවා. හරි එහෙනම් ලියන්න තත්පරයකදී ගලා යන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. තත්පරයකදී ගලා යන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය.
හරි. ඔන්න තත්පරයකට ගණන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තියෙනවා. එතකොට පුතේ මම මේක මකන්නම්. හොඳට අහගන්න ඈ. මේ තත්පරයකට ගලන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයෙන් වැඩි කරපුවම තත්පරයකට ගලන ආරෝපණ ප්‍රමාණය එනවා. හරි. එහෙනම් මම ගන්නවා මෙහෙම තත්පරයකට ගලන ආරෝපණ ප්‍රමාණය. තත්පරයකට ගලන ආරෝපණ ප්‍රමාණය කියන්නේ මෙතනින් එනවා n v d a ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයෙන් වැඩි කරන්න. ඔන්න තත්පරයකට ගලන ආරෝපණ ප්‍රමාණය එනවා. තත්පරයකට ගලන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයෙන් වැඩි කරපුවම තත්පරයකට ගලන ආරෝපණ ප්‍රමාණය එනවා. එහෙනම් ලියන්න තත්පරයකට ගලන ආරෝපණ ප්‍රමාණය. තත්පරයකට ගලන ආරෝපණ ප්‍රමාණය. තත්පරයට ගලන ආරෝපණ ප්‍රමාණය. n vd වතා vda වතාවක් e ලියා ගන්න. තත්පරයකට ගලන ආරෝපණ ප්‍රමාණය. හරි. දැන් මොකද්ද මේ තත්පරයට ගලන ආරෝපණ ප්‍රමාණය කියන්නේ? තත්පරයකට ගලන ආරෝපණ ප්‍රමාණය කියන්නේ පුතේ හරි. තත්පරයට ගලන ආරෝපණ ප්‍රමාණය කියන්නේ විද්‍යුත් ධාරාව. හරි. ලියන්නකො එහෙනම්. තත්පරයකට ගලන ආරෝපණ ප්‍රමාණය අනුව තත්පරයට ගලන ආරෝපණ ප්‍රමාණය අනුව විද්‍යුත් ධාරාව බැවින් තත්පරයට ගලන ආරෝපණ ප්‍රමාණය කියන්නේ විද්‍යුත් ධාරාව බැවින් එන I සමානයි NVD NE NVD NE මේකෙන් අපිට ගන්න පුළුවන් VD කියන්නේ I බෙදීම ANE I බෙදීම අණේ කියලා ගන්න පුළුවන්. ඔන්න මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය VD කියන්නේ I බෙදීම අණේ කියලා ගන්න පුළුවන්. VD සමානයි I බෙදීම අණේ. ලියාගන්නේ. හරි. මෙන්න මෙහෙම දැන් මේ VD අමතක කරලා නිකන් ඒක V කියලා දැම්මොත් මෙහෙමත් මතක තියාගන්න පුළුවන්. I සමානයි වැනේ කියලා. I සමානයි වැනේ. එහෙම මතක තියාගන්න පුළුවන් ඈ.
VD සමාන නැත්නම් V සමාන I බෙදීමනේ. එහෙම නැත්නම් I සමාන වැනේ කියලා මතක තියාගන්න ඇති. හරි. I සමානයි වැනේ නැත්නම් V සමානයි I බෙදීම අනේ. කැමති එකක්. හරි ලියන්න මේ උදාහරණය. ලියන්න මේ උදාහරණය. 6 මිලිමීටර් විෂ්කම්භයක් 6 මිලිමීටර් විෂ්කම්භයක් ඇති කම්බියක් හරහා 200යි මයික්‍රෝ ඇම්පියර් ධාරාවක් 200යි මයික්‍රෝ ඇම්පියර් ධාරාවක් තත්පර 100ක් තුල ගලයි. තත්පර 100ක් තුල ගලයි. ආරෝපණ වාහක ඝනත්වය පහ වැඩි කිරීම 10 ඍණ 20යි ඝන මීටරයට නම් ඝන මීටරයට පරමාණු ඇත්තට මෙන්න ඕන ආරෝපණ වාහක ඝනත්වය පහ වැඩි කිරීම 10 ඍණ 20යි ඝන මීටරයට නම් මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය සොයන්න. මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය සොයන්න. ඒතර විස්කම්භය මොකක්ද 6 මිලිමීටර කියලා. හරි. 6 මිලිමීටර විස්කම්භයක් සහිත කම්බියක් නැත්නම් සන්නායකයක් තුලින් ධාරාවක් ගලනවලු 200 මයික්‍රෝ ඇම්පියර් කාලය දීලා තියෙනවා n දීලා තියෙනවා. ධාරාවක් නෙවෙයි 200යි මයික්‍රෝ කූලෝම් ආරෝපණ ප්‍රමාණයක්. අන්න එහෙම ලියන්න. ධාරාවක් නෙවෙයි. ඒතකොට කාලයෙන් වැඩක් නැහැ නේ නැත්තම්. 200යි මයික්‍රෝ කූලෝම් ධාරාවක් නෙවෙයි ආරෝපණ ප්‍රමාණයක්. 200යි මයික්‍රෝ කූලෝම් ආරෝපණ ප්‍රමාණයක්. හරි. තත්පර 100ක් තුල ගලයි එන්නලගේ දීලා තියෙනවා මධ්‍යන්න ප්ලාවිත ප්‍රවේගය හොයන්නලු. එහෙනම් I සමානයි වැනේට ආදේශ කරන්න. නැත්නම් VD සමානයි I බෙදීම අනේ. I කියන්නේ Q බෙදීම T A N E T ඔහොම. දැන් ආදේශ කළ ගන්න උත්තරේ. දැන් විස්කම් බෙදීලා තියෙන එහෙනම් 5 R වර්ගය N E T ඔන්න VD වලගේ. ඔගේ ආදේශ කළ ගන්න උත්තරේ ඉක්මනට හදන්න. මම ගන්නවා සන්නායකයක්. එතකොට මේ සන්නායකයේ එක කෙලවරක ඉඳන් අනෙක් කෙලවරකට මම අරන් යනවා කූලෝම් එකක ආරෝපණයක්. කූලෝම් එකක ආරෝපණයක් එක කෙලවරක ඉඳන් අනෙක් කෙලවරකට අරන් යනකොට කරන්න ඕන කාර්ය ප්‍රමාණය අපි හඳුන්වනවා එම ලක්ෂ දෙක අතර සන්නායකයේ දෙකලවර විභවාන්තරය කියලා. දැන් විද්‍යුත් ක්ෂේත්‍රවලදී අපි මොකද්ද කතා කරේ? සන්නායකයක එක තැනක ඉඳන් තවත් තැනකට ඒකක ධනාරෝපණයක් ගෙන යාමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය. කාර්ය ප්‍රමාණය. ඒකම තමයි මෙතනත් අපි කියන්නේ සන්නායකයේ එක කෙලවරක ඉඳන් අනෙක් කෙලවරකට ඒකක ආරෝපණයක් ගෙන යාමේදී කළ යුතු කාර්ය ප්‍රමාණය. එම සන්නායකයේ අග්‍ර අතර විභවාන්තරය කියලා හඳුන්වනවා. ඒතකොට කාර්ය කරන්නේ විද්‍යුතය මගින් ඇතිවන බල නිසා. බල මගින් තමයි කාර්ය කරන්නේ. හරි? එහෙනම් ලියන්න මෙහෙම විභව අන්තරය මාතෘකාවක් ලියන්න විභව අන්තරය ලියන්න සන්නායකයක එක් ලක්ෂයක සිට තවත්
තවත් ලක්ෂයකට ඒකක ධනාරෝපණයක් ගෙන යාමේදී ඒකක ධනාරෝපණයක් ගෙන යාමේදී විද්‍යුත් බල මගින් කළ යුතු කාර්ය එම සන්නායකේ දෙකෙලවර විද්‍යුත් විභවාන්තරය ලෙස හැඳින්වේ. හරි එතකොට මෙන්න මේ සන්නායකවල ඉලෙක්ට්‍රෝන චලිත වෙනකොට පුතේ ඔය ඉලෙක්ට්‍රෝන එකිනෙක සමග ගැටෙනවා. ඒතර මේ ගැටීම ඒ වගේ චලිතයට සිදුවන බාධාවක්. මෙන්න මේ විදිහට ධාරාවක් ගලනකොට ඇතිවන බාධාව අපි හඳුන්වනවා එයාගේ විද්‍යුත් ප්‍රතිරෝධය කියලා. රෙසිස්ටර් එක ප්‍රතිරෝධය කියලා හඳුන්වනවා. රෙසිස්ටන්ස් කියලා කියන්නේ. ප්‍රතිරෝධය. හරි ලියන්න මාතෘකාව විද්‍යුත් ප්‍රතිරෝධය. විද්‍යුත් ප්‍රතිරෝධය යන්න සන්නායකයක් තුලින් ධාරාවක් ගලන විට සන්නායකයක් තුලින් ධාරාවක් ගැලීමේදී ඇතිවන බාධාව නැත්නම් ධාරාව ගැලීමට ඇතිවන බාධාව විද්‍යුත් ප්‍රතිරෝධය ලෙස හැඳින්වේ. දැන් මෙන්න මේ විදිහට සන්නායකයක් මම ගන්නවා. මේ සන්නායකයේ දෙකෙලවරට මම දෙනවා විභවාන්තරයක් V කියලා. මේ සන්නායකය තුලින් ගලන ධාරාව I කියලා ගත්තොත් මෙන්න මේ ධාරාව සන්නායකයේ අග්‍ර අතර විභවාන්තරයට අනුලෝමව සමානුපාතිකයි කියලා ජෝර්ජ් සයිමන් ඕම් කියලා විද්‍යාඥයා කියනවා. හරි. හැබැයි යා කියනවා සන්නායකයේ උෂ්ණත්වය වෙනස් වෙන්න බෑ. දිග හරස්කඩ ඒවා වෙනස් වෙන්න බෑ කියනවා. ඒ කියන්නේ උෂ්ණත්වය හා
අනෙකුත් භෞතික තත්ත්වයන් වෙනස් වෙන්න බෑ කියලා කියනවා. උෂ්ණත්වය හා අනෙකුත් භෞතික තත්ත්වයන් නොවෙනස්ව පවතින විට සන්නායකයක් තුලින් ගලන ධාරාව එහි දෙකෙලවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතිකයි කියලා මේ ඕම් කියන විද්‍යාඥයා කියනවා. ඒ හින්දා මේ නියමය අපි හඳුන්වනවා ඕම් නියමය කියලා. ඕම් නියමය කියලා හඳුන්වනවා. හරි? හරි එහෙනම් ලියන්න මාතෘකාව ඕම් නියමය. හරි? ඕම් නියමය. ලියන්න මෙහෙම. උෂ්ණත්වය හා වෙනත් භෞතික තත්ත්වයන් නොවෙනස්ව පවතින විට උෂ්ණත්වය හා වෙනත් භෞතික තත්ත්වයන් නොවෙනස්ව පවතින විට වෙනත් භෞතික තත්ත්වයන් කියනකොට දිග හරස්කර වගේ ඒවා ගැන ඔය කියන්නේ. ඒවා වෙනස් වෙන්න බෑ. සන්නායක ඒ විදිහටම තියෙන්න ඕන. වෙනත් භෞතික තත්ත්වයන් නොවෙනස්ව පවතින විට සන්නායකයක් තුලින් ගලන ධාරාව එහි දෙකලවර විභවාන්තරයට අනුලෝමව සමානුපාතික වේ. හරි? ඇඳ ගන්න මේ රූපය. මෙහෙම ලියන්න. I සමානුපාතිකයි. රූපය ඇඳලා I සමානුපාතිකයි වී. දැන් මෙතන බලන්න පුතේ. සමානුපාතික ලකුණු අයින් කරන්න මෙයාලා නියතයක් දානවා. මෙන්න මේ විදිහට. මේ R කියලා කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධය. නැත්නම් ප්‍රතිරෝධය කියලා කියනවා. විද්‍යුත් ප්‍රතිරෝධය. ප්‍රතිරෝධයේ ඒකක එන්නේ ඕම්. හරි. ඕම් නැත්නම් ඇම්පියර්. වෝල්ටයට මේ ඇම්පියරයට වෝල්ට් කියලා ගන්න පුළුවන්. දැන් මෙතන R උක්ත කරොත් එහෙම ඔන්න ඔය විදිහට ගන්නත් පුළුවන්. කොහොමත් ඕම් කියලා තමයි අපි ඔක හඳුන්වන්නේ. මේක ලියා ගන්න R විද්‍යුත් ප්‍රතිරෝධය. මෙතනින් එනවා සමීකරණයක් V සමානයි IR කියලා. ඔන්න ඔය විදිහට ජනප්‍රිය සමීකරණයක් ධාරා විද්‍යුතේ තියෙන V සමානයි IR ලියා ගන්න.
හරි. එතකොට පුතේ දැන් බලන්න මෙතන අපි දැන් v හා i අතර ප්‍රස්ථාරය ඇන්දොත් i සමාන 1ට r වතාවක් v නේ. මේක බලන්න y සමාන mx ආකාරයට එන්නේ. මේකට අපි කියනවා වෝල්ට්‍යතා ධාරා ලාක්ෂණිකය කියලා. y සමාන mx ආකාරයට. වෝල්ට්‍යතා ධාරා ලාක්ෂණිකය එහෙම නැත්නම් vi ලාක්ෂණිකය කියලා කියනවා. ඒතර මේකේ බලන්න මේ අනුක්‍රමණය නියතයි. අනුක්‍රමණය නියතයි කියන්නේ පුතේ 1ට r නියතයි. 1ට r නියතයිනේ. 1ට r නියතයි කියන්නේ r කියන එක නියතයි. එහෙනම් අපිට තව විදිහකට කියන්න පුළුවන් r නියතයක්නේ. උෂ්ණත්වය හා අනෙකුත් භෞතික සාධක නොවෙනස්ව පවතින විට ලෝහ සන්නායකයක ප්‍රතිරෝධය නියතයක්. ලෝහ සන්නායකයක ප්‍රතිරෝධය නියතයක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් ඕම් නියමය කලින් වගේ මොන අලුත් ක්‍රමයකට දැන් ප්‍රකාශ කරන්න පුළුවන්. උෂ්ණත්වය හා වෙනත් භෞතික තත්ත්වයන් නොවෙනස්ව පවතින විට ලෝහ සන්නායකයක ප්‍රතිරෝධය නියතයකි කියලා. හරි එහෙනම් ලියා ගන්න i සමාන 1ට r වතාවක් v y සමානයි mx මේ විදිහට ඇඳ ගන්න. හරි? යන්න. y සමානයි mx මෙතෙන්ට v මෙතෙන්ට i y සමාන mx ආකාරයට ඕක ඇඳ ගන්න. හරි? යන්න. මෙය vi ලාක්ෂණික ලෙස හැඳින්වේ. මෙය vi ලාක්ෂණිකය ලෙස හැඳින්වේ. හරි? vi ලාක්ෂණික ලෙස හැඳින්වේ. පහලින් ලියන්න මේ අණුව ඕම් නියමය පහත ආකාරයෙන්ද ප්‍රකාශ කළ හැක. පහත ආකාරයෙන්ද ප්‍රකාශ කළ හැක. හරි. යන්න මෙහෙම උෂ්ණත්වය හා අනෙකුත් භෞතික තත්ත්වයන් නොවෙනස්ව පවතින විට උෂ්ණත්වය හා අනෙකුත් භෞතික තත්ත්වයන් නොවෙනස්ව පවතින විට ලෝහ සන්නායකයක ප්‍රතිරෝධය නියත අගයකි. ලෝහ සන්නායකයක ප්‍රතිරෝධය නියත අගයකි. හරි. එතකොට පුතේ මෙන්න මේ සන්නායකයක් ගත්තම ඔය ධාරාව ගැලීමට තියෙන බාධක කීපයක් තියෙනවා. නැත්තම් ධාරාව ගැලීමේදී අපි කතා කරන ඔය බාධකය කියන්නේ ප්‍රතිරෝධය රඳා පවතින සාධක කීපයක් තියෙනවා. අතන බාධක කීපයක් නෙවෙයි ප්‍රතිරෝධය රඳා පවතින සාධක කීපයක් තියෙනවා. හරි? පළවෙනි එක තමයි උෂ්ණත්වය.
මේ උෂ්ණත්වය වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන එකිනෙක සමග සිදුවන ගැටීම් වැඩි වෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන වල කම්පන ශක්තිය වැඩි, කම්පණය වෙනවා වැඩි, එකිනෙක සමග සිදුවන ගැටීම් වැඩි. ගැටීම් වැඩි වෙනකොට පුතේ අර පිළිවෙලට යන්න තියෙන හැකියාව අඩු වෙනවා. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා. හරි? උෂ්ණත්වය වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා. හරි ලියන්න මෙහෙම ලෝහ සන්නායකක ප්‍රතිරෝධය සාධක කීපයක් මත රඳා පවතී. සාධක කීපයක් මත රඳා පවතී. අංක 1 අංක 1 උෂ්ණත්වය. උෂ්ණත්වය මෙහෙම පොඩි ඉරක් ගැහුවා ඉස්සරහින් ලියන්න. උෂ්ණත්වය ලියන්න. උෂ්ණත්වය වැඩි වන විට ඉලෙක්ට්‍රෝන වල චාලක ශක්තිය වැඩි වේ. ලියන්න. මෙවිට සිදුවන ගැටුම් ගණන වැඩි වේ. ඒ කියන්නේ අර ධාරාව ගැනීමට බාධාව වැඩිනේ. ලියන්න. එනම් ප්‍රතිරෝධය එනම් මෙවිට සිදුවන ගැටුම් ගණන වැඩි වේ. එම නිසා ප්‍රතිරෝධය වැඩි වේ. ලියන්න එහෙම. එම නිසා ප්‍රතිරෝධය වැඩි වේ. හරි. ඊළඟට පුතේ සන්නායකයේ දිග වැඩි වෙනකොට ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න තියෙන දුර වැඩි, බාධාව වැඩි, ඒ කියන්නේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. ලියන්න දෙවෙනි කරුණු තුනක් ගැන මම දැන් කියනවා. පළවෙනි එක උෂ්ණත්වය, දෙවෙනි එක තමයි සන්නායකයේ දිග. හරි ලියන්නේ යටතේ සන්නායකයේ දිග වැඩි වෙන විට ප්‍රතිරෝධය වැඩි වේ. හරි. ඊළඟට අපි ගන්නවා හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් ඒ තුලින්. ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩු වෙනවා. හරි. ලියන්න අංක 3 හරස්කඩ වර්ගඵලය.
හරස්කඩ වර්ගඵලය. ඉස්සරහින් ලියන්න ඉරක් පොඩි ඉරක් ඇඳලා ඉස්සරහින් ලියන්න. හරස්කඩ වර්ගඵලය වැඩි වෙන විට ප්‍රතිරෝධය අඩු වේ. හරස්කඩ වර්ගඵලය වැඩි වෙන විට ප්‍රතිරෝධය අඩු වේ. හරස්කඩ වර්ගඵල වැඩි වෙන විට ප්‍රතිරෝධය අඩු වේ. හරි. එතකොට පුතේ දැන් මේ ඕම් නියමය අනුව Vi ලාක්ෂණිකය මෙන්න මේ විදිහට y සමාන mx ආකාර වෙන්න ඕන. හැබැයි හැම සන්නායකයකම ඕක නැහැ. ওই විදිහට හැසිරෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට Vi ලාක්ෂණිකයේ තියෙන සන්නායක අපි හඳුන්වනවා ඕමික සන්නායක එහෙම නැත්නම් රේඛීය සන්නායක කියලා. ඕමික සන්නායක එහෙම නැත්නම් රේඛීය සන්නායක කියලා. හරි ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. ඕමික සන්නායක ඕමික සන්නායක ඕමික conductors ඕමික සන්නායක ඕමික conductors ලියන්න මෙහෙම. ඕම් නියමයේ පිළිපදින සන්නායක ඒ අර්ථ ලියන්න. ඕම් නියමයේ පිළිපදින සන්නායක ඕම් නියමයේ පිළිපදින සන්නායක ඕමික සන්නායක හෙවත් ඕමික සන්නායක හෙවත් රේඛීය සන්නායක වේ. රේඛීය සන්නායක වේ. ඒවායේ Vi ලාක්ෂණිකය Vi ලාක්ෂණිකය Vi ලාක්ෂණිකය පහත පරිදි වේ. ඒවායේ Vi ලාක්ෂණිකය පහත පරිදි වේ. හරි අඳ ගන්න ඕක. හරි. හරි එහෙනම් ඕම් නියමයේ පිළිපදින ඒවා ඕමික සන්නායක ඕම් නියමයේ පිළි නොපදින සන්නායක අපි හඳුන්වනවා ඕමික නොවන සන්නායක කියලා. ඕමික නොවන සන්නායක කියලා. හරි non ඕමික. හරි ලියන්න මාතෘකාව ඕමික නොවන සන්නායක. ඕමික නොවන සන්නායක. ටොපික් එක ලියන්න ඕමික නොවන සන්නායක. හරි. ලියන්න මෙහෙම. ඕම් නියමයේ පිළි නොපදින සන්නායක ඕම් නියමයේ පිළි නොපදින සන්නායක ඕමික නොවන සන්නායක හෙවත්
ඕමික නොවන සන්නායක හෙවත් රේඛීය නොවන සන්නායක ලෙස හැඳින්වේ. ඕමික නොවන සන්නායක හෙවත් රේඛීය නොවන සන්නායක ලෙස හැඳින්වේ. හරි. එතකොට මේ වගේ වීය තාක්ෂණිකයන් ටිකක් වෙනස් වෙනවා රේඛීය වෙන්නේ නැහැ. ඕමික නොවන සන්නායක එහෙම නැත්නම් රේඛීය නොවන සන්නායකවල. දැන් උදාහරණයක් විදිහට ටන්ස්ටන් සූත්‍රිකා දැන් ඔයාලා දන්නවා බල්බ් වල දැන් අය වගේ බල්බ් දකින්නත් නැහැ. ඔය කහ පාට එළියක් තියෙන බල්බ් වල ගොඩක් දුරට ওই විදිහට ටන්ස්ටන් සූත්‍රිකාවක් තියෙන්නේ. මෙන්න මේ ටන්ස්ටන් සූත්‍රිකා බල්බේ ටන්ස්ටන් සූත්‍රිකාවේ VI ලාක්ෂණිකය VI ලාක්ෂණිකය මෙන්න මේ වගේ තියෙනවා. ඔන්න ඔය වගේ හැඩයක් එන්නේ. හරි. VI ලාක්ෂණිකය මෙන්න මේ අනුක්‍රමණය ටික ටික අඩු වෙනවා. අනුක්‍රමණය ටික ටික අඩු වෙනවා. අපි දන්නවා V සමානයි IR I සමානයි එකයට R වතාවක් V නේ. ඔය විදිහට. එතකොට පුතේ දැන් මේ ටන්ස්ටන් සූත්‍රිකාව හරහා තියෙන විභවාන්තරය වැඩි කරගෙන යනකොට ඒ තුලින් ගලන ධාරාවත් වැඩි වෙනවා. ධාරාව වැඩි වෙනකොට මෙයා රත් වෙනවා. ඒ රත් වෙන්නේ ප්‍රතිරෝධය වැඩි වීම නිසා. ඒතර ප්‍රතිරෝධය වැඩි වෙනවා කියන්නේ R වැඩි වෙනකොට අනුක්‍රමණය අඩු වෙනවා. ධාරාව විභවාන්තරය වැඩි කරනකොට ගලන ධාරාවත් වැඩි වෙනවා. එතකොට මෙයාගේ ප්‍රතිරෝධයත් වැඩි වෙනවා. මෙයා රත් වෙන්න පටන් ගන්නවා. රත් වෙන්න පටන් ගන්න උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධයත් වැඩි වෙනවා. ඒතකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. R වැඩි වෙනවා කියන්නේ පුතේ එකයට R අඩු වෙනවා. ඒ කියන්නේ මෙන්න මේක දැන් අනුක්‍රමණයේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මේ විදිහට අඩු වෙනවා. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අඩු වෙනවා. හරි. එහෙනම් ලියන්න මෙහෙම රෝම ඉලක්ක අංකයක ටන්ස්ටන් සූත්‍රිකාව හරි. ලියන්න මෙහෙම සූත්‍රිකාව තුලින් ධාරාව ගලන විට ඒ රත් වේ. මෙවිට ප්‍රතිරෝධය තව තවත් වැඩි වේ. යන්. එනම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අඩු වේ. හරි. මේක ඇඳ ගන්න. පුතේ. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අඩු වේ. ඇඳ ගන්න මේක.
මේක ඇඳ ගන්න. බල්බ් එක අඳින්න එපා ඈ. හරි ඊළඟට VI ලාක්ෂණික අපි කතා කරන්නේ ඩයෝඩ් එකක ඉලෙක්ට්‍රොනික්ස් වලදී ඕක එන්නේ කොහොමද කියන එක පැහැදිලි කරනවා. මෙතන මම වක්‍රය විතරක් අඳින්නම්. සිලිකන් සංදි දියෝඩය දෙවෙනි එක ලියන්න. සිලිකන් සංදි දියෝඩය. සිලිකන් සංදි දියෝඩේ IV ලාක්ෂණික මෙන්න මේ විදිහට එන්නේ. ඔන්න ඔය විදිහට. සිලිකන් සංදි දියෝඩේ ඔය විදිහට එන්නේ. VI ලාක්ෂණික. හරි? නිකන් ඇඳ ගන්න ඕක. සිලිකන් සංදි දියෝඩේ. හරිනේ? VI ලාක්ෂණික ඔය විදිහට එන්නේ. හරි ඊළඟට තියෙනවා ඔය ජලීය ද්‍රාවණ විද්‍යුත් විච්ඡේදයේදී අපි භාවිතා කරන ජලීය ද්‍රාවණ අපි හඳුන්වනවා ජල වෝල්ටාමාන කියලා. ඒ ජල වෝල්ටාමානයේ VI ලාක්ෂණික ඔය විදිහට එන්නේ. මේක ජල වෝල්ටාමානය. තුන්වෙනි එක ජල වෝල්ටාමානය. ජල වෝල්ටාමානය. ලියා ගන්නවා. ජල වෝල්ටාමානය.